නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ද්විතීයංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යංපි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සතු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාතිහ භික්ඛවේ ඉමං කකචූපමං ඌවාදං අභික්ඛනං මනසි කරෝත තං වූ භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති සතු 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 ධර්ම ශ්‍රවණාබිලාෂී
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම උන්වහන්සේගේ ධර්මයේ තුලින් උසස් වූ ජීවන ප්‍රතිපදාවක් පින්වා දී වදාලා. ඒ ධර්මය අපේ දියුණුව සඳහායි. ඒ නිසා තමයි ඊතා ප්‍රසිද්ධ බණපදයක කියවෙන්නේ ධම්ම කාමෝ භවං හෝති කියලා. එහි තේරුම ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා කියන එකයි. එහි විරුද්ධ පැත්ත ධම්ම දෙස්සී පරා භවෝ, ධර්මයට ද්වේෂ කරන කෙනා, ධර්මය නොපිළිපදින කෙනා පිරිහීමට පත්වෙනවා. එයයි දියුණුවේ ප්‍රතිවිරුද්ධ පැත්ත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි අපේ ජීවිත දියුණු කරගන්නේ කොහොමද? ඊට අදාළ ඊතා වැදගත් බණපදයක් මේ හැම දිනාටම අද මම පැහැදිලි කරලා දෙනවා. ඒ බණපදය මජ්ක්‍ධිම නිකාය කියන බණ පොතේ මූල පණ්ණාසක කියන කොටසට අයිති ඕපම්ම වග්ග කියන සූත්‍ර එකතුවේ කකචූපම සූත්‍රය නමින් හැඳින්වෙන ධර්ම පරයයයි. බුදුරජාණන් වහන්සේ පින්වත්නි ධර්මය දේශනා කරනකොට ඊතා පහසුවෙන් අසන්නාට අවබෝධ කරගන්න උපමා එකතු කරලා ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ බඳු උපමා ඇතිව බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා 10ක් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසක කියන මුල් සූත්‍ර 50ට අයිති තුන්වැනි වර්ගයේ ඕපම්ම වග්ග කියන වර්ගයේ සඳහන් වෙලා තියෙනවා. පාලි භාෂාවෙන් ඕපම්ම කියන වචනේ තේරුම උපමාව කියන එකයි. මේ ධර්ම දේශනාව දෙපැත්තේ මිටි දෙකක් තියෙන දිග කියතක් උපමා කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්ම පරයායක් ඇතුළත් දහම් කොටසක් ඇතුළත් සූත්‍ර දේශනාවක්. ඒ නිසා තමයි මේ සූත්‍රය කකචූපම සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. පාලි භාෂාවෙන් කකච කියලා කියන්නේ කියතටයි. කියතක් උපමා කරගෙන අපිට ජීවත් වෙනකොට අපේ හිත හදාගන්න හොඳ බණපදයක් බුදුහාමුදුරුවෝ මේ කකචූපම සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඔබට මා පැහැදිලි කරලා දෙන්නේ අද ඒ සූත්‍ර දේශනාවයි. බුදුරජාණන් වහන්සේ සෙවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක හාමුදුරු නමක් හිටියා මෝලිය පග්ගුණ කියලා. ගිහි කාලේ පැවිදි වෙන්න ඉස්සර වෙලා ඉස් මුදුනේ කොණ්ඩේ බැඳපු කෙනෙක් මේ හාමුදුරුවෝ. ඒ නිසා පැවිදි වුණාට පස්සෙත් ඒ විදිහටම මේ හාමුදුරුවන්ව ඇඳින්නවා. ඉස් මුදුනේ කොණ්ඩේ බැඳපු පග්ගුණ කියන කෙනා පැවිදි වුණාම මෝලිය පග්ගුණ කියන නමින් අනික් අය අඳුන්වන්න ගත්තා. කතා කරන්න ගත්තා ඒ නම කියලා. හැබැයි ටිකක්
කුකුල් කේන්තිකාරයෙක්. මෝලිය පග්ගුණ හාමුදුරුවෝ. නිතර අනුන්ගේ ඇසුර කැමති වැඩියෙන් එකතු වෙලා ඉන්න ආස කළා. රැස් වෙලා ඉන්න කැමති වුණා. ඒ හින්දම භික්ෂුණීන් වහන්සේලා මෝලිය පග්ගුණ හාමුදුරුවන්ට ලැබිව හිටියා. කාරුණිකයි, අපිත් එක්ක ඉන්නවා, අපි එක්ක කතා කරනවා, අපිට සුහදයි කියලා භික්ෂුණීන් වහන්සේලා පග්ගුණ හාමුදුරුවන්ගේ ගුණ කිව්වා. ඒක දැකපු අහපු අනික් හාමුදුරුවරු අවවාදයක් දුන්නා. වැඩියෙන් භික්ෂුණීන්ගේ ඇසුරට යන්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. අවවාද දෙන අයට බනින්න පටන් ගත්තා. රළු වචන කිව්වා. පරුස වචනත් කිව්වා. මේක බුදුහාමුදුරුවන්ට ආරංචි වුණා. උන්වහන්සේව කැඳවලා බුදුරජාණන් වහන්සේ කරපු කරුණු පැහැදිලි කිරීම තමයි පින්වත්නි මේ කක්කචූපම සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන්නේ. මේ හාමුදුරුවෝ තමන් ආශ්‍රය කරන අයට අනික් අය හිරිහැර කරනකොට කේන්ති ගත්තා. තමන් ආශ්‍රය කරන අයට අනික් අය බනිනකොට ක්‍රෝධයටපත් වුණා. තරහෙන් පිපුරුණා. තමන්ගේ අගුණ අනික් අය පෙන්නලා දෙනකොට ඒකටත් තරහ ගත්තා. විවිධ ආකාරයෙන් කේන්තියෙන් තරහෙන් පුපුරන්න පටන් ගත්තා. පග්ගුණ හාමුදුරුවෝ මේ තරහව, මේ කේන්තිය, මේ ක්‍රෝධය කොහෙද තියෙන්නේ? අපි ළඟමයි, අපේ හිතේමයි මේක තියෙන්නේ. අපේ හිත ඇතුලේ අපි දන්නේම නැතිව හැංගිලා ඉන්න, නිදාගෙන වගේ ඉන්න ඊටාම භයානක මානසික මට්ටම් 7ක් තියෙනවා. ඒවට බුදුහාමුදුරුවෝ නමක් දීලා තියෙනවා සප්ත අනුසය ධර්ම. අනුසය ධර්ම 7ක් තියෙනවා. අනුසය ධර්ම කියන්නේ අපි දන්නේ නැතිව අපේ හිත ඇතුලේ පදිංචි වෙලා ඉන්න අකුසල සිතිවිලි වලටයි. එයින් එකක් තමයි තරහවේ මුල. පටිඝ කියලයි ඒ අඳුන්වන්නේ. පටිඝ ගැටීම කියන අර්ථයයි ඒ වචනේ නියම අර්ථය. අපිට ඇහැට පේනවා බොහෝ දේවල්. සමහර දේවල් අපි ඇහෙන් බලනවා. අපි කනින් අහනවා. සමහර විට අපිට කනට ඇහෙනවා. බලන, දකින, පෙනෙන, අහන, ඇහෙන, දැනෙන මේ කොයි දේ වුණත් අපේ හිත ඇතුළට ආපුහම අපි දෙවිදියකිනුයි ක්‍රියා කරන්නේ ඒ දේවල් ගැන. ඇහෙන් බලන දේවල් වලට මම කැමති නම් මට ඕනේ. මම අකමැති නම් මට එපා. මට ඕනේ. මට එපා. මම කැමති, මම අකමැති. මට ප්‍රියයි, මට අප්‍රියයි. කැමැත්ත, අකමැත්ත. ප්‍රිය බව, අප්‍රිය බව. ඕනෙක් බව, එපා බව. මේ තමයි දෙපැත්ත. කැමැති, ඕනේ, ආසයි ඒ ඇලීමයි. ඒ රාග. ඒක තමයි ලෝභ. ඒ තමයි තණ්හා. ඉදිරියට යනකොට එපා, අකමැති,
අනවශ්‍යයි, අප්‍රියයි. ඒ තමයි ගැටීම. ඒක ඉදිරියට එනකොට තමයි ක්‍රෝධ, වෛර, බද්ධ වෛරය, ව්‍යාපාදය මේ වචන වලින් අඳුන්වන්නේ. මට ඕනේ, මට එපා, මං කැමති, මං අකමැති කියන ඔය தত্ত্ব දෙක අපි වරගෙන යන්නේ තණ්හාවටයි ව්‍යාපාදයටයි. ව්‍යාපාදය කියන්නේ තරහවේ උපරිමයයි. ඒ නිසා හිත ඇතුලේ තරහව තියෙන්නේ. එය බාහිර අභ්‍යන්තර සාධක පදනම් කරගෙන එළියට මතුවෙනවා. බාහිර සාධක, ඇහෙන් පේන දේවල්, කනට ඇහෙන දේවල්, දිවට නාහිට ඇඟට දැනෙන දේවල්, හිත ඇතුලේමත් තරහව මතුවෙනවා. නිකරුණේ දන්නේම නැතිව. පග්ගුණ හාමුදුරුවන්ටත් ඔය දෙයමයි උනේ. අනික් අය බනිනකොට, දොස් නගනකොට තරහ මතු වුණා. ඒ උපරිමයට ගිහින් ඉබඳු අයව පෙනෙන්න ගන්නකොටත් තරහ ඉන්න ගත්තා. තරහ මතු වෙන්න ගත්තා. මේ ගැනයි බුදුහාමුදුරුවෝ පග්ගුණ හාමුදුරුවන්ගෙන් විමසලා බැලුවේ. කරුණු දැනගත්තා. ඇත්ත තමයි. තරහ යනවා. තරහ යන්නේ කරුණු දෙකක් නිසා. ගේහසිත ඡන්දයයි, ගේහසිත විතර්කයයි නිසා. බුදුහාමුදුරු වදාලා පග්ගුණ හාමුදුරුවන්ට පංචකාම සම්පත් විඳිනකොට ඒ ගැන ඇතිවෙන ඇලීම, බැඳීම, ආශාව, අල්ලා ගැනීම, මේවට මං කැමතියි කියන හැඟීම දුරදිග ගියාම ඒක ගේහසිත ඡන්ද. ඡන්ද කියන්නේ කැමැත්තටයි. ගිහි ගෙවල් ගත කරනකොට විවිධ බාධා, ඒ සියලු බාධා තුල අපේ ආශාව, බැඳීම, ඇලීම, වෙලීම, අල්ලා ගැනීම වැඩෙනවා. ඒ ගේහසිත ඡන්ද, මේ මගේ අය, මේවා මගේ කියන හැඟීම උපරිමයයි. ඒකට කියන්නේ අස්මිමාන. මම කියන හැඟීම බරපතලයි. අපි හැමෝම කල්පනා කරනවා මේ මම, මේ ඉන්නේ මම කියන්නේ මේ බඹයක් දිග මේ පංචස්කන්ධයටයි. එයම මගේ. මේ මමයි, මෙය මගේයි. අපේ හැඟීම එයයි. මේ අල්ලා ගැනීම, ඇදබැඳ ගැනීම නිසා තමයි අපිට ගේහසිත ඡන්ද කියන එක ඇති වෙන්නේ. එපමණක් නෙමෙයි, ඊළඟට ගේහසිත විතර්ක, තර්ක විතර්ක කරනවා ඇහෙන, දැනෙන, දකින, බලන දේවල් ගැන. මේක මට ඕනේද, එපාද? මං කැමැතිද මේකට, මං අකමැතිද? ඒ අනුව අපි තීන්දුව තීරණ ගන්නවා. ඒ ගේහසිත විතර්කයයි. පංචකාම ආශ්‍රය කරගත්ත ඇලීම්, බැඳීම්, තර්ක විතර්ක සියල්ලම අපිව අරගෙන යන්නේ ගැටලු ගොඩකටයි. බුදුහාමුදුරුවෝ පග්ගුණ හාමුදුරුවන්ට වදාලා ඒ වගේ තැන්වල එලින්න යන්න එපා, ගැටෙන්න යන්න එපා. ඒ වගේ තැන්වල අනුන් කියයි, අපිට අනුන් කතා කරන වචනපත පහක් තියෙනවා. බුදුහාමුදුරුව වදාලා පංචිමේ භික්කවේ වචන පතා. අනික් අය අපි වෙනුවෙන් කතා කරනකොට ඒ කතා කරන ක්‍රම පහක් තියෙනවා. කාලේනවා, අකාලේනවා. කාලයෙන් හෝ අකාලයෙන් හෝ අපිට කතා කරනවා. එහෙම නැතිනම්
භූතේනවා අභූතේනවා ඇත්ත හරි බොරුව හරි සුදුසු කාලේ හරි නුසුදුසු කාලේ හරි අනික් අය අපි එක්ක කතා කරනවා. ඇත්ත දේවල් හරි බොරු හරි අපි එක්ක කතා කරනවා. සංහේනවා පරුසේනවා ලස්සනට ප්‍රියව මිහිරිව නැතිනම් රළුව අමිහිරිව අපිත් එක්ක කතා කරනවා. අත්ත සංහිතේනවා අනත්ත සංහිතේනවා වැඩකට ඇති දේවල් හරි වැඩකට නැති දේවල් හරි අපිත් එක්ක කතා කරනවා. මෙත්ත චිත්තේනවා දෝසන්තරේනවා මෛත්‍රී සිතෙන් හරි ද්වේෂ සිතෙන් හරි අනික් අය අපිත් එක්ක කතා කරනවා. අනුන් අපි එක්ක කතා කරන ආකාර පහයි. ඒ පහ බෙදා බැලුවොත් 12ක්. කාලයට ගැළපෙන ලෙස නොගැළපෙන ලෙස දෙපැත්තක්. සත්‍ය ලෙස අසත්‍ය ලෙස දෙපැත්තක්. මිහිරි ලෙස පරුස ලෙස දෙපැත්තක්. වැඩදායක ලෙස වැඩදායක නොවන ලෙස තවත් දෙපැත්තක්. මෛත්‍රියෙන් ව්‍යාපාදයෙන් මෛත්‍රී සහගතව නැතිනම් ද්වේෂ සහගතව තවත් දෙපැත්තක්. හොඳ පැත්තෙන් පස් ආකාරයි නරක පැත්තෙනුත් පස් ආකාරයි. අපි එක්ක අනික් අය ඔය කොයි ක්‍රමයකින් කතා කරද්දී උවත් ඒ කතා බහ එක්ක අපි පැවතිය යුතු ආකාරයක් තියෙනවා. පග්ගුණ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා මේ ආකාර පහෙන් අනුන් තමන් එක්ක කතා කරනකොට මෙන්න මෙහෙම කල්පනා කරලා බලන්න මම මගේ හිත වෙනස් කරගන්නේ නෑ මේ කොයි විදිහෙන් අනුන් මට කතා කළත් මම අනුන්ට න පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි නොගැලපෙන පාපී රළු අමිහිරි විදිහට මට කොහොම කතා කළත් අනික් අය මම නම් ඒ අය එක්ක කතා කරන්නේ නෑ කියන මේ හැඟීම ඇති කරගෙන මේ සිතිවිල්ල ඇති කරගෙන තමන් හදාගන්න ඕනේ කියලායි බුදුහාමුදුරුවෝ පග්ගුණ හාමුදුරුවන්ට වදාළි. අනුන් අපිට කතා කරන ක්‍රම පහයි. ඒ කොයි ක්‍රමයෙන් අපි එක්ක අනුන් කතා කළත් ඒ හැම වෙලාවකදීම අපි තුල ස්ථාවර බවක් තියෙන්න ඕනේ. මොකක්ද මේ කිසිදු ආකාරයක කතා බහකින් එක වචන පතයකින්වත් මම සැලෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ. ඒ කිසි කෙනෙකුට මම ලාමක විදිහට කතා කරන්නේ නැහැ. නොසරුප් විදිහට කතා කරන්නේ නැහැ. සැරපරුස විදිහට කතා කරන්නේ නැහැ. ඇයි? හැංගිලා ඉන්න තරහව හිත ඇතුලේ එලි බහිනවා. ඒ එලි බහිනකොට දන්නේම නැතිවයි අපිව වෙනස් වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඈත කාලයක වෙච්ච එක සිදුවීමක් පග්ගුණ හාමුදුරුවන්ට පැහැදිලි කළා. අනික් හාමුදුරුවරු ඉඳද්දිම ඒ සෙවැත් නුවරම කාන්තාවක් හිටියා. එයා විදේහ රටේ ඉඳලා සෙවැත් නුවරට විවාහ වෙලා ආපු කෙනෙක්. සෙවැත් නුවර මිනිස්සු එයාට කිව්වේ වේදේහිකා උපාසිකාව කියලයි. විදේහ රටේ ඉඳලා සෙවැත් නුවරට විවාහ වෙලා ආපු උපාසකම්මා වේදේහිකා උපාසිකාව. වේදේහිකා කියන වචනේ අර්ථය විදේහ රටේ උපන්න කියන එකයි. විදේහ රටේ ඉපදිලා සෙවැත් නුවරට
ආපු කාන්තාව. ජනප්‍රිය වුණේ ගමේ නමින්. අද වගේමයි. අදත් එහෙමමයි. මේ උපාසිකාව සෙවැත් නුවරට ආපු කාලේ මිනිස්සු මියාගෙන හෙව්වා. කොහොම කෙනෙක්ද? කතා බහ කොහොමද? හැසිරීම කොහොමද? ඔක්කොම. ඒක මිනිස්සුන්ගේ ස්වභාව ගතිය. අදත් එහෙමයි. හොයලා බලනවා හොඳට. නිගමනයකුත් දුන්නා. වේදේහිකා උපාසිකාව ගැන සෙවැත් නුවර මිනිස්සු කොහොමද? නිවාතා වේදේහිකා උපාසිකා. වේදේහිකා උපාසිකාව නිවිච්ච කෙනෙක්. උපසන්තා වේදේහිකා උපාසිකා ශාන්ත කෙනෙක්, සංසුන් කෙනෙක්, කලබල නැති කෙනෙක් මේ වේදේහිකා උපාසිකාව කියලා. ඒකයි නිගමනය. නිවිච්ච කෙනෙක්, විනීත කෙනෙක්, හැදිච්ච කෙනෙක්, සංසුන් කෙනෙක්, ශාන්ත කෙනෙක්. හුඟක් වචන පාවිච්චි කළා. මේ උපාසිකාවට හිටියා දාසියක්. එයාගේ නම කාලි. දාසි කල්පනා කළා අපේ මේ උපාසිකාව සත්‍ය වශයෙන්ම තරහව නැති කරලා ජීවත් වෙන කෙනෙක්ද? එහෙම නැතිනම් තමන් තුල තියෙන තරහව එළියට නොදී ඉන්න කෙනෙක්ද කියලා හොයන්න ඕනෙයි කියලා කල්පනා කරලා ඊළඟ දවසේ දවල් වෙලයි නැගිට්ටේ. දාසිය දවල් වෙලා නැගිට්ටහම ස්වාමි දියණිය කලබල වුණා. දාසිට කතා කළා. නොමනා ගතියක් පෑවා මූණෙන්. වෙනද වගේ නෙමෙයි. මුහුණේ ස්වභාවය වෙනස් එදා. දාසි දැනගත්තා තරහව නැති කරලා නෑ. තියෙන තරහ තමයි මේ අභ්‍යන්තරේ සංගවාගෙන ඉන්නේ. දෙවනි දවසෙත් නැගිට්ටේ පරක්කු වෙලා. එදා උපාසිකාව රළු විදිහට කතා කළා. පළවෙනි දවසේ මුහුණේ ගති පැවතුම් වෙනස් වුණා. හැසිරීම් වෙනස් වුණා. දෙවැනි දවසේ කතා බහත් වෙනස් වුණා. පළවෙනි දවසේ මනස වෙනස් වුණා. දෙවැනි දවසේ වචනත් වෙනස් වුණා. තුන්වෙනි දවසේ දාසි පරක්කු වෙලා නැගිට්ටහම එදා මේ වේදේහිකා උපාසිකාව දොරපොල් අරගෙන දාසිට පහර දුන්න ඔළුවට. එදා ක්‍රියාවත් වෙනස් වුණා. ඔළුව පෙලිලා ලේ පිරාගෙන දාසි පාරට බැහැලා මිනිස්සුන්ට අඬ ගෑවා. පස්ස තයියේ නිවාතාය කම්මං, මෙන්න ඔබලා නිවුණු කෙනෙක් කියලා කියපු, විනීත කෙනෙක් කියලා කියපු, සංසුන් කෙනෙක් කියලා කියපු, ශාන්ත කෙනෙක් කියලා කියපු මේ උපාසිකාව මට කරපු වැඩේ එකම දාසි ගෙදර පරක්කු වෙලා නැගිට්ටය කියලා මෙහිමයි මට මේ උපාසිකාව කළේ කියලා දාසි කෑ ගහන්න ගත්තා. එදා මිනිස්සු පළවෙනි නිගමනයේ වෙනස් කළා. චණ්ඩී වේදේහිකා උපාසිකා. වේදේහිකා උපාසිකාව නපුරියක්. මිනිස්සු එයාගේ අගුණ කියන්න පටන් ගත්තා. හිත ඇතුලේ හැංගිලා ඉඳපු තරහව, නිදාගෙන ඉඳපු තරහව, අනුසය කියන මට්ටමේ තිබිච්ච තරහව
එළියට ආවා. එවිදින් මූණේ ගති ලක්ෂණ වෙනස් කළා. මූණේ තිබිච්ච සංසුන් බව නැති කරලා දැම්මා. කතාවේ තිබුණු සංවරය නැති කරලා දැම්මා. ක්‍රියාවේ තිබුණු සංවරය නැති කරලා දැම්මා. හොඳ ගුණ මකලා දැම්මා. මුලින් කීර්තිය දිනාගත්තු වේදේහිකා උපාසිකාව මිනිසුන්ගෙන් අන්තිමේ අපකීර්තිය අත්පත් කරගත්තා. තරහවේ ගති ඒකයි. ඒ නිසා මේ හිත ඇතුලේ හැංගිලා ඉන්න තරහව අපිට පුළුවන් වෙන්න ඕනේ පාලනය කරගන්න. බුදුහාමුදුරුවෝ පග්ගුණ හාමුදුරුවන්ට වදාලා ඉස්සර නම් අවවාද දෙන්න විතරයි සිහි කරන්න විතරයි උවමනාව තිබුණේ. හැබැයි දැන් අවවාද දීලා විතරක් මදි මේ පිරිසට. අවවාදයෙන් හික්මෙන්න බෑ දැන් ඉන්න අයට. නමුත් හික්මීම ඇති කරගන්න ඕනේ. අකුසලං පජහත අකුසලය ඈත් කරලා දාන්න ඕනේ. කුසලේසු ධම්මේසු ආයෝගං කරෝත කුසල ධර්මවල උත්සාහය වැඩියෙන් ඇති කරගන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ලේසි නෑ. හිත ඇතුලේ මතුවෙන තරහව පාලනය කරගන්න එක ලේසි දෙයක් නෙවෙයි. අමාරු දෙයක්. ඊට කදිම ප්‍රතිපදාවක් මජ්ක්‍ධිම නිකායේම විතක්ක සණ්ඨාන කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා පින්වත්නි. අපිට දැනගන්න පුළුවන් වුණොත් දැන් මගේ හිතේ මේ තරහ සහගත සිතිවිල්ලක් තියෙන්නේ කියලා ඒ වෙලාවේදී අපිට පුළුවන් ඒ සිතිවිල්ල වෙනුවට වෙනින් මෛත්‍රී සිතිවිල්ලක් ඇති කරගන්න. එය පළවෙනි ක්‍රමයයි. තරහ සිතිවිල්ලක් හිත ඇතුලේ ඇති වුණා කියලා දැනගන්න පුළුවන් වුණොත් දැනගන්න එක ලේසි නෑ. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න ඕනේ. හිතේ ඇතිවෙන සිතිවිලි ගැන නුවණින් මෙනෙහි කරලා බලන්න පුළුවන්කමක් අපි තුල ඇති කරගන්න ඕනේ. එහෙම පුළුවන්කමක් ඇති කරගෙන හිතේ නැගුණු නරක තරහ සිතිවිල්ල ගැන දැනගත්තොත් ඒ සිතිවිල්ල වෙනුවට තරහ නැති මෛත්‍රී සිතිවිල්ලක් අපිට ඇති කරගන්න පුළුවන්. එහෙම හිතවිල්ලක් ඇති කරගෙන ඉදිරියට යනකොට ආයෙත් තරහව මතු වෙනවා නම් හිතේ ඊළඟට කරන්න තියෙන්නේ මම මේ තරහ සිතෙන් බැන්නොත් කෑ ගැහැව්වොත් අඬදබර කළොත් මොනවා වෙයිද? අනික් අය මා ගැන කොහොම හිතයිද? දකින බලන අය අර වේදේහිකා උපාසිකාවට වාගේ මටත් කරයිද? මේ වගේ කල්පනා කරලා තරහ සිතිවිල්ල නිසා අත්විඳින්න වෙන විපාක ගැන කල්පනා කරන්න ඕනේ. ඒක දෙවෙනි ක්‍රමයයි. එහෙම කල්පනා කරනකොටත් ආයෙත් තරහ එනවා නම් හිත ඇතුළට ඊළඟට කල්පනා කරන්න ඕනේ ඇයි මට මේ තරහ එන්නේ? මොකක්ද මේකට හේතුව? තරහ ඇතිවීමේ හේතුව ගැන කල්පනා කරන්න ඕනේ. එහෙමත් බැරි නම් තරහව හිතෙන් අමතක කරලා දාන්න ඉන්න තැන වෙනස් කරන්න ඕනේ. කරන වැඩේ වෙනස් කරන්න ඕනේ. ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා යන්න ඕනේ.
ඒ වෙලාවේ කරමින් ඉඳපු වැඩේ නවත්තලා වෙන වැඩක් කරන්න පටන් ගන්න ඕනේ. බුදු ගුණ ආදී ගුණ සම්ප්‍රදායක් මෙනෙහි කරන්න ඕනේ. කවියක් ගාතාවක් සජ්ජායනා කරන්න ඕනේ. අපිව වෙනස් කරගන්න ඕනේ. ඔය එකකින්වත් බැරි නම් බුදුහාමුදුරු වදාලා දන්තේ නබිදන්ත මාදාය උඩුෙන් දෙදත් යටියෙන් දෙදත් වලට තියාගෙන ජීවහාය තාලුන් ආහච්ච දිව උඩුතල්ලට තියලා තද කරගෙන චේතසා චිත්තං අබිනිග්ගන්හි තබ්බං අපේ හිතෙන්ම අපේ හිතට බනින්න ඕනේ. අබිනිප්පීලේ තබ්බං හිත පොඩි කරලා පුලුස්සලා දාන්න ඕනේ. අබි සන්තාපේ තබ්බං හිතෙන්ම හිතට කතා කරලා හිතෙන්ම හිත අල්ලාගෙන හිතෙන්ම හිතට බැනලා හිතෙන්ම හිතට ගහලා තලලා පොඩි කරලා අපේ හිත හදාගන්න ඕනේ. තරහව අයින් කරලා දාලා ඒ විතක්ක සන්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරු වදාළ ක්‍රියාමාර්ග පහ හිතේ නැගෙන තරහ පාලනය කරගන්න අනුගමනය කළ යුතු. පග්ගුණ හාමුදුරුවන්ට බුදුහාමුදුරුව පැහැදිලි කළා අස්සයෝ මෙල්ල කරන කෙනෙක් ඉන්නවා. එයාට ලැබෙනවා අස්සෙක්ව මෙල්ල කරන්න. අස්සයා ගාල් කරලා තියෙන තැන අතට ගන්න පුළුවන් මානි කෙවිටි දාලා තියෙනවා එක තැනක. අශ්වාරෝහකයා අශ්වගාලට ඇවිදින් කෙවිටකුත් අරන් අස්සයා පිටේ නැගලා අස්සයව දක්කගෙන යනවා. අශ්වයාගේ වේගය වැඩි කරන්නයි අශ්වයෝ පුහුණු කරන්නේ. අවශ්‍ය නම් කෙවිටෙන් පහර දීලා අශ්වයව මෙල්ල කරනවා. අන්න ඒ වාගේ තමන්ගේ හිත තමන්ම අඳුනගෙන තමන්ම අත්පත් කරගෙන පහර දිය යුතු තැන පහර දීගෙන හිත පාලනය කරගන්න ඕනේ. තරහ ආදී සිතිවිලි පාලනය කරගන්න ඕනේ. සල්ගස් වනයක් තියෙනවා. ඒ සල් වනේ එක එක ගස් එක එක තාලි අතු එහි මෙහි ගින් මෙලියන් වැක්කිරිලා අතු අතරින් මිනිස්සෙක් එනවා. එයාට හිතෙනවා මේ සල් වනේ සුද්ධ කරන්න. සල් වනේට බැහැලා යා වැඩිපුර අතු කපලා දානවා. මෙලියන් බැහින තැන් සූරලා ඉවත් කරලා දානවා. ඇද වෙලා තියෙන ගස් කපලා දානවා. හොඳට හැදෙන්න ඉඩකඩ ඇති පරිදි ගහකොළ සුද්ධ කරලා දානවා. අන්න ඒ වාගේ බුදුහාමුදුරු වදාලා තමන්ගේ හිත තරහවෙන් සුද්ධ කරගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ. වෙන කාටවත් කරන්න බෑ ඒක. තමන්මයි ඒ දේ කරගත යුතු වන්නේ. තරහව ඇති වෙනකොට අපේ හිතේ මෛත්‍රියෙන් තමයි තරහව පාලනය කළ යුත්තේ. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ කියන මේ ධම්මපද ගාථාව ලොකු කුඩා අපි කවුරුත් හොඳට දන්න ගාථාවක්. මේ අර්ථය ප්‍රකාශ වෙන මෛත්‍රිය ඇති කර ගත යුත්තේ කොහොමද අපි? සමහරු අපිට අර කියපු ආකාර පහෙන් කතා කරනවා. කාලේ හරි අකාලේ හරි. එහෙම නැතිනම් සත්‍යවාදීව හරි අසත්‍යවාදීව හරි. මිහිරිව හරි නොමිහිරිව හරි. වැඩදායකව හරි අවැඩදායකව හරි. මෛත්‍රියෙන් හරි තරහවෙන් හරි අපිට අනික් අය කතා කරනකොට අපි පිළිපැදිය යුතු ආකාරයක් තියෙනවා. මොකක්ද ඒ ආකාරය?
මගේ හිත වෙනස් කරගන්නේ නෑ මං. වැරදි විදිහට නොමිහිරිව පරුසව රළුව මට කතා කරන අයට මම කතා කරන්නේ නෑ. මම මෛත්‍රී සහගත සිතෙන් ජීවත් වෙනවා කියන හැඟීම ඇති කරගන්න ඕනේ. මෛත්‍රී සහගත සිත ඇති කරගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි මේ මහ පොළව හා සමානව මෛත්‍රී සිත අපි ඇති කරගන්න ඕනේ. කෙනෙක් එනවා කූඩෙකුයි උදැල්ලකුයි අරගෙන අද මම මේ මහ පොළව පෙරලලා අනිත් පැත්ත හරවනවා කියලා හිතාගෙන කරන්න පුළුවන්ද? බෑ. මහ පොළව වගේ තමයි මෛත්‍රී සිත අප්‍රමාණයි. ප්‍රමාණ කරන්න බෑ. මහ පොළව ප්‍රමාණ කරන්න බෑනේ අපිට. මෙච්චරයි ප්‍රමාණය කියලා. මහ පොළොවේ පස් මෙච්චරයි කියලා අපිට ප්‍රමාණ කරන්න බෑනේ. ඒ මහ පොළව හා සමාන මෛත්‍රී සිතෙන් අපි අනුන් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒ වගේම තමයි ගංගානම් ගඟේ ජලය මේ තනකොළ හුළු රත් කරන්න කවුරු හරි කල්පනා කළොත් ඒකත් කරගන්න බැරි දෙයක්. ගඟේ වතුර ඒ තරම් විශාලයි. ගංගා සම මෛත්‍රී චේතනාවක් අපේ හිත ඇතුලේ අපි ඇති කරගන්න ඕනේ. පඨවි සම මෛත්‍රී චේතනාවක්, ගංගා සම මෛත්‍රී චේතනාවක් අපිට ඇති කරගන්න පුළුවන් අපේ හිත ඇතුලේ. මෛත්‍රී චේතනාව අප්‍රමාණයි පින්වත්නි. ප්‍රමාණයක් දක්වන්න බැරි චේතනාවක් ඒක. ඒ නිසා තමන්ට බනින, දොස් කියන, තමන් එක්ක ගැටෙන හැම දෙනා කෙරෙහිම අපිට පුළුවන් වෙන්න ඕනේ මෛත්‍රී සිත පතුරුවා හරින්නට අපේ හිත ඇතුලින්. ඊළඟට බුදුහාමුදුරුවෝ පග්ගුණ හාමුදුරුවන්ට වදාලා දෙපැත්තේ මිට තියෙන කියතක් අරගෙන මිනිස්සුયો දෙන්නෙක් ඒ කියත අපේ ඉහ මුදුනෙන් තියලා අපේ ශරීරය දෙකට පලනවා නම් අන්න ඒ වෙලාවේ ඒ වැඩේ කරන ඒ අයටත් අපි අපේ මෛත්‍රී සිත පැතිරවිය යුතුයි කියලයි බුදුහාමුදුරුවෝ අනුශාසනා කළේ පින්වත්නි. අපේ අංගපසංග කැපිලා යද්දිත් අංගපසංග මම මතක් කළා මම මගේ මේ ඉන්නේ කවුද? මම ඉහේ සිට පය දක්වා මේ බඹයක් දිග මේ කය දරන කෙනා මමයි. මේ අයිති මටයි. ඒ මම වන, ඒ මගේ වන මේ පංචස්කන්ධයට හානි වෙනකොටත් ඒ හානි කරන අය ගැන බුදුහාමුදුරුවෝ වදාළේ මෛත්‍රී සහගත සිතෙන් කටයුතු කළ යුතුයි කියලයි. මේ මතක් කළ මේ සියලු කරුණු බුදුහාමුදුරුවෝ අන්තර්ගත කළා කකචූපම ඕවාද කියන වචනයට. තස්මා තිහ භික්ඛවේ ඉමං කකචූපමං ඕවාදං අභික්ඛනං මනසිකරෝත. මේ පැහැදිලි කරපු කකචූපම අවවාදය නිරන්තරයෙන් මෙනෙහි කරන්න කියලයි බුදුහාමුදුරුවෝ වදාළි පින්වත්නි. කකචූපම කියන වචනයෙන් දෙපැත්තෙන් ඉරන කියතකින් අපේ ඔළුව පලන, ඇඟ පලන අයට මෛත්‍රී කළ යුතුයි කියන මේ බව කියවුණත් කකචූපම අවවාදයෙන් මා මුල සිට පැහැදිලි කළ සියලු කරුණු බුදුහාමුදුරුවෝ එකට එක්කොට වදාලා. ඒ නිසා කකචූපම ධර්ම පර්යාය අනුව අපි අපේ ජීවිත හදාගත්තොත් පින්වත්නි බුදුහාමුදුරුවෝ වදාළ පරිදිම
තං වෝ භවිස්සති දීඝ රත්තං හිතාය සුඛාය. ඒක අපිට දිගු කාලයක් හිත සැප පිණිස පවතිනවා. අපි වඩාත්ම කැමැති දේ තමයි ජීවත් වෙනකොට හිත සුඛ කියන දෙක. හිත කියන්නේ අපිට වැඩදායක දේවල් වලට. සුඛ කියන්නේ සැපයට. වැඩදායක දේවල් ප්‍රයෝජනවත් දේවල් ලබන්න අපි කැමතියි. ලැබෙනවා නම් අපි කැමතියි. අපිට හිතවත් ධර්මතා අතර වැදගත්ම ධර්මතාවක් තමයි මේ කකචූපම අවවාදයෙන් බුදුහාමුදුරු උගන්වා වදාළේ. අමාරුයි. තරහ එනවා. හැබැයි පාලනය කරගත යුතුයි. හිතේ නැගෙන තරහව හිත ඇතුලේ හැංගිලා ඉඳගෙන හිතෙන් මතුවලා එන තරහව පාලනය කරගෙන ඒ වෙනුවට මෛත්‍රිය ඇති කරගෙන අපි ජීවත් වුණොත් ඒක තමයි අපි ලබන ලොකුම හිත ධර්මය. අපි වෙනුවෙන් ඒකම තමයි සැපයට හේතු වෙන්නේ. ඒ නිසා පින්වත්නි දිගු කාලයක් මුළුල්ලේ හිත සැප දෙක අත්පත් කරගන්නට පුළුවන් ඊතා වැදගත් දහම් අවවාදයක් බුදුරජාණන් වහන්සේ කකචූපම සූත්‍රයේදී අපිට පින්වා දී වදාලා. ධර්ම ශ්‍රවණය කරන අය ලෝකයේ දුර්ලභ මිනිස්සු 5 දෙනාගෙන් 3 වෙනි තැනටයි අයත් වන්නේ. ඒ ධර්මයේ අනුව තමන්ගේ ජීවිත හදාගත්තොත් ඒ අය ලොව කලාතුරකින් උපදින මිනිසුන් 5 දෙනාගෙන් 4 වෙනි තැනට පත් වෙනවා පින්වත්නි. තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ අනුන්ට දේශනා කරන දේශකයා තමයි පළමු දෙවැනි තැන් ලබන්නේ. ලොව දුර්ලභ උපදින මිනිස්සු 5 දෙනා අතර 3 වෙනි තැන ලබන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ධර්ම ශ්‍රාවකයායි. 4 වෙනි තැන ලබන්නේ ඒ ධර්මයට අනුව ජීවත් වෙන කෙනායි. 5 වෙනි තැන ලබන්නේ පින්වත්නි තමන්ට උදව් කළ උපකාර කළ අයට කෘතගුණ දක්වන කෙනායි. ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කළේ ලොව දුර්ලභව උපදින මිනිස්සු 5 දෙනා අතර 3 වෙනි තැන සිටගෙනයි. ඔබ මේ ධර්මයේ පිළිපැද්දොත් කකචූපම අවවාදයේ අනුව ජීවත් වුණොත් ඔබ අනිවාර්යෙන්ම ලොව දුර්ලභව උපදින මිනිස්සු 5 දෙනාගෙන් 4 වෙනි කෙනා බවට පත් වෙනවා. ඒ සඳහා හැම දිනාටම මේ ධර්මාවවාදය උපනිශ්‍රයක් වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ ලබා කටයුතු කරන්නේ පොල්ගහවෙල සාප්පුවත්තේ පදිංචි කුසුමා ඉලුක්කුඹුර මෑණියන් වහන්සේ දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් විශේෂ කොටම බලාපොරොත්තු වන පරිදි උපන්දිනය අනුස්මරණය කරන කුසුමා ඉලුක්කුඹුර මාතාවට මෙපින් බලෙන් දිගාසිරි ලැබේවා, චිරජීවනයේ සිද්ධ වේවා, නිදුක් බව නිරෝගී බව සාධනය වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. ඒ පවුලේ දරුවන් බෑණනුවරු ලේලි ඇතුළු සියලු දෙනා මේ පින්කමේ දායකත්වයේ දරමින් මෑණියන් පෙරටු කොටගෙන බලාපොරොත්තු වන පරිදි පොල්ගහවෙල ගණේගොඩ විහාරයේ විහාරාධීශ්වර වැඩ සිට අපවත් වී වදාළ ගරු කටයුතු හුබත්ගමුවේ අත්තදස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ සිටි අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති දුරේ හොබවා වදාළ
මහාචාර්ය බෙල්ලන්විල විමල රතනාභිදාන අනුනායක මාහිමිපාණන් වහන්සේටත් අභාවයට පත්වෙච්ච දන්ත වෛද්‍ය ජී ගුණතිලක මැතිතුමාටත් ආනන්ද ලියනගේ මහතා ඇතුළු අධිකාරී පරපුරේ අභාවයටපත් සියලු දෙනාටත් මිපින් ලැබේවා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු දෙනාටත් විශේෂ කොටම හිට දිනේ රණවිරු අනුස්මරණයේ සිදුවෙන අවස්ථාවේ අපේ රට වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු රණවිරුවනුත් මෙපින් අනුමෝදන් වෙත්වා. ඒ හැම නිවනින්ම සැනසෙත්වායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. ඒ වාගේම කැනඩාවේ වාසය කරන උමිඳු ලියනගේ පුතණුවන්ටත් වෙනුරි විජේසිංහ දියණියටත් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කායික මානසික නිරෝගීතාවය චිරජීවනයේ ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබමු. ඒ වාගේම COVID-19 වසංගතයෙන් පීඩා විඳින සියලු රෝගීන්ටත් ඒ සඳහා උත්සුකව ක්‍රියා කරන සෞඛ්‍ය බලධාරීන්ට වෛද්‍යවරුන්ට ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනාට මෙපින් බලෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනය දිගාසිරි සම්පත්තිය ලැබේවායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. උපන්දිනය අනුස්මරණය කරන කුසුමා ඉලුක්කුඹුර මෑණියන් වහන්සේටත් පවුලේ දූදරුවන් විශේෂ කොට අපේ සිසිර විජේසිංහ බෑණනුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම මුණුබුණු මිනිබිරියන්ට සහ සම්බන්ධ වන සියලු දෙනාට මෙපින් බලෙන් දිගාසිරි ලැබේවා චිරජීවනය සිද්ධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. ඒ වාගේම ජනක විතානගේ මහතාටත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. සම්බන්ධ වන සියලු දෙනාටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් මෙපින් බලෙන් මෙලව සුවපත් වේවා සසරත් සුවපත් වේවා උතුම් නිවනින් සැනසීමත් අත්පත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. ලෝසසුන් රක්නා ඉෂ්ඨකාමී අභිවෘද්ධිදායක සියලු දෙවිවරුත් මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ අපේ රට ජාතිය ශාසනය සද්ධර්මය මහා සංඝරත්නය ජනතාව ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝ අභිවෘද්ධිය සලස්වත්වා. දෙවියෝත් නිවනින්ම සැනසෙත්වායි සාදු කියා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නට හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං.